ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථම නවදානය පුවත් සිරස්තල වෙත. අද මධ්‍යම රාත්‍රියේ සිට විදේශයන්ගෙන් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම්. දඹදිව වන්දනාවට ගිය ශ්‍රී ලාංකිකයින් රැගෙනීමට විශේෂ ගුවන් යානයක් අද දිල්ලියට. මෙරට සිටින විදේශීය සංචාරකයින්ගේ වීසා කාලයත් දීර්ඝ කෙරේ. අග්නිදිග ආසියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්. මහමැතිවරණයේ නාම යෝජනා බහර ගැනීම හෙටින් අවසන්. අදත් දිස්ත්‍රික් රැසකට නාම යෝජනා බහර දෙයි. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් විදේශ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද මධ්‍යම රාත්‍රියේ සිට తాවකාලිකව අත්හිටුවීමට රජය පියවරගෙන තිබෙනවා. මේ අතර දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් යලි දෙවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ නවදිල්ලි නුවරට පිටත් කර හැරීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා වළංගු කාලය මාර්තු 14 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිතින් ගණන ඊයේ රාත්‍රී වන විට 43ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ වන විට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත පුද්ගලයින් 204 දෙනෙකු රෝහල්ගත කර වෛද්‍ය අධීක්ෂණ යටතේ පස්වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. නව කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් විදේශ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද සිට తాවකාලිකව අත්හිටුවීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා මේ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණා. කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු දිවෙනින් පිටත්ව යාම සහ අතරමැදි ගුවන් මගී හුවමාරු සාමාන්‍ය පරිදි සිදු කරනවා. එමෙන්ම නව කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා වළංගු කාලය මාර්තු 14 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර රජයේ ප්‍රකාශයට පත් කරනු විශේෂ රජයේ නිවාඩුව අද සහ හෙටත් ක්‍රියාත්මකයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම නිවාඩු දින තුල පුරාවිද්‍යා සංචාරක කලාපවල චාරිකා කිරීමෙන් වළකින ලෙසයි. මේ අතර නව කොරෝනා වෛරසය ලෝපුරා පැතිර යාම හේතුවෙන් දිවෙනට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය පෝෂදායී ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, Wi-Fi පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර මෙම මාස 31 වන දින දක්වා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැරපිටි ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර වලට අදාළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා. එමෙන්ම වාහන ආදායම් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කිරීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මාර්තු මාස 16 වන දින සිට අප්‍රේල් මාස 15 වන දින දක්වා කාලය තුල වළංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍රයක වළංගු කාලය දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා.
එමෙන්ම රජයේ නිවාඩු දිනවල මෝටර් වාහන වැරදි සඳහා දඩමුදල් ගෙවීම, බස්රථ ප්‍රවාහන බලපත්‍ර හා බස්රථ මාරු කිරීමට අදාළ බලපත්‍රවල කාලයද දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම මාර්තු මාස 31 වන දින දක්වා කාලයට අදාළ වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ප්‍රමාද විය හැකි පුද්ගලයින්ට මාර්ග පරීක්ෂාවලදී සහනයක් ලබා දෙන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් ජනවාරි මාසයේදී පිහිටුවීම හේතුවෙන් පෙර සූදානමකින් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු බව එම බලකායේ සමාජික බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරමේපොළ මහත්මිය පවසනවා. අද දින බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. මම දැක්ක මේ රටේ බොහෝ කතා බහක් ඇති වෙනවා ජනාධිපති කාර්යසාධක බලකාය ගැන. ඒ කියන්නේ හරිනම් ඊයේ ස්ථාපිත වුණා වගේ? ඒ වගේ තමයි බොහොම හැඟීමක් ඇවිල්ලා ඒක ගැන කතා කරනවා. ඒතර ඇත්තටම ඊයේ පෙරේදා වුණේ මොකද්ද කියලා ඒතර කවුරු හරි ඇහුවොත් ඒ තමයි මෙහෙයුම් මැදිරියක්. ප්‍රධාන පාලක මැදිරිය. පාලක මැදිරියක්. එතකොට මොකද වෙන්නේ මෙහෙයුම් මැදිරියේදී ගුවන්තොටුපොළේ සම්බන්ධ කාරණයක් නම් එතන සමාජිකයයින් පොලිසිය ත්‍රිවිධ හමුදාව සියලු දෙනාගේ සමාජිකත්වයේ තියෙනවා. ඒක රටේ සියලුම ආයතනවල වගකීමක් දරන්න පුළුවන් එක සමාජිකෙක් මේ ව්‍යසනය සම්බන්ධයෙන් අවශ්‍යයි කියලා හිතන. අපේ රටේ මිනිස්සු අගය කරන්න ඕනේ ලෝකයේ අන් කිසිදු රටක් ජනාධිපති සාධක බලකායක් පිහිටවන්න ඉස්සෙල්ලා ඉදිරියට එන්න පුළුවන් ව්‍යසනය දැකලා රට එක ලෙඩෙකුදු නැති මොහොතක කාර්ය සාධක බලකායක් පිහිටවපු රට මේක. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඇයි මේගොල්ලන්ට බැරි වුණේ රටට එන එක නවත්තන්න කියලා. එහෙනම් අපි වගේ 100,000 ගාණක් දියුණු ආර්ථිකමය සංවර්ධන වූ රටකටවත් වෛරසය එන එක නවත්තන්න අමාරු වුණා. නමුත් අපිට ප්‍රමාද කරගන්න පුළුවන් වුණා මාස ගාණක්. ඒකත් මම හිතනවා අපේ ජනතාව ටිකක් ඔයිට වඩා සැලකිලිමත් වෙලා අවංක වුණා නම් ප්‍රථම පියවර වලට මීට වඩා සහයෝගය දුන්නා නම් ඇතැම් විට මේ තත්ත්වයෙන් අප මුහුණ නොදී බේරෙන්නත් තිබුණා. අග්නිදික ආසියාවේ නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉතා කඩිනමින් පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වෛරසයේ වසංගතයේ අපකේන්ද්‍රය බවට මේ වන විට යුරෝපා කලාපයේ පත්ව ඇති අතර ඒ සමග යුරෝපා සංගමයට අදත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබෙනවා. නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝපුරා මියගේ සංඛ්‍යාව මේ වන විට 7,965ක්. පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් ලෝපුරා ව්‍යාප්තිය ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වන විට පුද්ගලයන් 1,90,000කට වැඩි පිරිසක් ගොදුරු කරගනිමින් රටවල් 165ක් පුරා පැතිර පවතින අතර පුද්ගලයන් 7,965 දෙනෙකු මිය ගොස් තිබෙනවා. චීනයෙන් ආසාදිතයින් 81,151 දෙනෙකු හඳුනා ගන්නු අතර ඉන් 3,237 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ දිනේදී රටින් හමු වුණේ ආසාදිතයින් 13 දෙනෙක් පමණක් වන අතර අලුතින් මරණ 11ක් වාර්තා වී තිබුණා. වෛරසයේ බලපෑම පහළ වැටීමත් සමග එරට ජනජීවිතය සාමාන්‍ය අතට පත්වමින් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා. අද වන විට නව කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපානු කලාපය පත්ව තිබෙනවා. ඉතාලියයින් වැඩිම බලපෑමට ලක් වූ රට වන අතර ගෙවුණු පැය 24 තුළ රටින් කොරෝනා මරණ 345ක් වාර්තා වී ඇතේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්. එය ඊයේ දිනට සාපේක්ෂව 16%ක වැඩිවීමක්. එරටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 31,000 ඉක්මවනවා. ඉතාලියෙන් පසු වැඩිම පීඩාවට ලක් වූ රට ස්පාඤ්ඤයයි. එරට කොරෝනා මරණ ගණන 491ක්. වෛරසය ආසාදිතයින් ගණන 11,000 ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රංශයෙන් අද වන විට වාර්තා වන කොරෝනා මරණ ගණන 150කට අධිකයි. එරටින් හමු වී ඇති ආසාදිතයන් ගණන 6,000 ඉක්මවනවා. එක්සත් රාජධානියෙන්ද මරණ 71ක් වාර්තා වන අතර ආසාදිතයන් ගණන 1,950 දක්වා ඉහළ ගොස් තිබුණා. යුරෝපය පුරා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමත් සමග යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා තිබෙනවා. එහෙත් පසුගිය කාලයේදී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ. එය අනුව යුරෝපා සංගමේ සමාජික සෙසු රටවල් 26ට බාහිර රටවලින් පුද්ගලයන් ඇතුළු වීම තහනම් වනු ඇති. ඊයේ දිනේදී ඉරානයෙන් නව පුද්ගල මරණ 135ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 988ක් දක්වා ඉහළ නංවමින්. එවන් පසුබිමක සිරකරුවන් 85,000ක් තාවකාලිකව නිදහස් කිරීමටත් එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මෙවන විට රටට කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ ඉහළම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 100 ඉක්මවනවා. එරට බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවීමත් සමග ප්‍රාන්ත 50ම වෛරසයට ගොදුරු වී ඇති බව නිවේදනය කෙරුණා. එරටින් හමු වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 6,400කට අධිකයි. ගැම්බියාව ඇතුළු අප්‍රිකානු කලාපයේ රටවල් රැසක්ද මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. ලොව පුරා සියලු රටවල් සිය දේශ සීමා වසා දැමීම හෝ සීමා කිරීම නිසා ගුවන් සමාගම් බොහෝමයක් සිය ගමන් වාර අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයට නාම යෝජනා බාර දීම සඳහා නම් කර ඇති අවසන් දිනය හෙටයි. අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා පත්‍ර බාර දෙනු ලැබුවා.
2020 මහමැතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම සඳහා නම් කර ඇති අවසාන දිනයේ හෙට වන අතර අදත් දේශපාලන පක්ෂ කිහිපයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ නාම යෝජනා බහර දෙනු ලැබුවා. ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා වන නාම යෝජනා පත්‍රය බහර දීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා තරඟවදින නාම යෝජනා ලැයිස්තුවද අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ බහර දුන්නා. මාතර දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජනබලවේගයේ අද නාම යෝජනා බහර දෙනු ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයේ සඳහාද ජාතික ජනබලවේගයේ නාම යෝජනා බහර දීම අද සිදු කෙරුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහාද ජාතික ජනබලවේගය අද නාම යෝජනා බහර දුන්නා. ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා අද පෙරවරුවේ නාම යෝජනා බහර දුන්නා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද අද මාතර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දෙනු ලැබුවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාළ එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය අද රාත්‍රියේදී ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර සමගී ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබුවා. සමගි ජනබලවේගේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස සමගි ජනබලවේග කාර්යාලයේදී අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබුවා. නාම යෝජනා තියෙනවා. හැබැයි මේ යන ක්‍රමයත් එක්ක අපි තීරණය ගන්න නාම යෝජනා දුන්නත් මම තීරණය ගන්න අපි ඉල්ලනවද නැද්ද කියන එක. මොකද මිනිස්සුන්ගේ ජීවිත මගේ ඡන්දයට වඩා වටිනවා. තාම අපි අස්සම් කළා නැහැ. අද ඒක ඉවර කරලා දාලා අපි එක්සත් ජාතික පක්ෂයට හැම දිස්ත්‍රික්කෙම ලයිස්තුව ලෑස්ති කරලා අපි තියනවා. අද රාත්‍රියට තීරණයක් ගන්නවා බාර දෙනවද කියලා. බාර දුන්නොත් අපි ඡන්දේ ඉදිරිපත් වෙනවද කියන එකත් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා පාර්ලිමේන්තුවට එන්න හදන පුද්ගලයෙක් කියලා. මොකද අපිට ඡන්දයකට වඩා මිනිස්සු ජීවිත වටින හින්දා. එක්සත් ජාතික පක්ෂයේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. සමගි ජනබලවේගයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන තැනට කටයුතු කරන්න. මෙතන තියෙන නෛතික ප්‍රශ්නය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ නියෝජ්‍ය නායකතුමා සහ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඒ පක්ෂයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා වීම ඒ පක්ෂ ව්‍යවස්ථාවට අනුවම කළ නොහැක. මාස 3ක පොරොත්තු කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ තමයි තීරණය වෙන්නේ ඔවුන් පක්ෂ සමාජිකයන් කරගන්නවද නැද්ද කියලා. ඒතර මාස 3ක කාලයක් කොහෙත්ම ඉක්ුත් වෙලා නැහැ. පක්ෂ සමාජිකත්වය ඉවත් කරලා නැහැ. නෛතිකව එක්සත් ජාතික පක්ෂයෙන් තීරීපත් වූ മന്ത്രിවරුන් වශයෙන් කටයුතු කරමින් සිටිමින්ම තමයි මේ තනතුරු දරන්නේ. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීම තීරණාත්මකවම හෙට දවසේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාට පස්සේ මැතිවරණේ කල් දැමීමෙන් පස්සේ නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න බෑ. 19 තීරණාත්මක වෙන්නේ ජනතාවට නෙමෙයි මේ රජයට. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය කැඩෙන්නේ නැතු එකට යන්නට විශාල වෑයමක් කරා. නමුත් ඊටාම සුළු පිරිසක් මේ අලියා ලකුණ අල්ලගෙන ඒ පක්ෂය කඩලා මාර්ග දෙකක යවුව නිසා තමයි එකම සහෝදර පක්ෂයේ මේ മന്ത്രിවරුන්ට Tamanට විකල්ප කණ්ඩායම් තෝරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා ජනතාව තීන්දුවක් දෙයි මොන පාර්ශවයේද හරි මොන පාර්ශවයේද වැරදි කියලා. ඒ ජනතාව තීන්දුව තුලින් අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. නාම යෝජනා බාර ගැනීම අවසන් වූ පසු මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කමිෂන් සභාවට බලය හිමි වන බැවින් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන ඔවුන් තීරණයක් ගනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අද පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ තත්ත්වය මත මැතිවරණයක් කරන්න දේශපාලන පක්ෂ වලට අමාරුයි. පිරිස් රැස් කරන්න බෑ, ගෙයින්ගට යන්න බෑ, ප්‍රචාරකට කරන්න බෑ, ප්‍රතිපත්ති කියන්න බෑ. ඊළඟට මැතිවරණ දෙපාර්තමේන්තුවට අමාරුයි. ඒගොල්ලෝ සේවක රැස් කරන්න ඕන, සේවකයන්ට වැඩමුළු තියන්න ඕන, පුහුණු සැසිවාර තියන්න ඕන, ලක්ෂ ගානක සේවක සංඛ්‍යාවක් මත යොදා ගන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ මැතිවරණයක් කරන්න බෑ. අපි විශ්වාස කරනවා, අපි ඉල්ලීමකුත් කරනවා අඩු ගානේ මැතිවරණ කොමිසමවත් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි කියලා. මොකද අපි දන්නවා නාම යෝජනා බාර දීමට පෙර මැතිවරණ කොමිසමෙන් මේ සම්බන්ධ තීන්දුවක් ගන්න බෑ. අපේ රටේ නීතියට අනුව
ව්‍යවස්ථාවට අනුව නාම යෝජනා බාර දුන්නාට පස්සේ මැතිවරණ කොමිසමට එනවා අයිතිය මැතිවරණේ පැවැත්ම සම්බන්ධ තීන්දුව ගැනීම. මේ ව්‍යසනේ මතුනාට පස්සේ ජනාධිපතිවරයාට ඕනනම් පුළුවන්කම තිබුණ දැනුත් තියෙනවා මැතිවරණය අවලංගු කරන්න. ජනාධිපතිට ඕනනම් ඒ ගැසට් නිවේදනය ආපසු කැඳවන්න පුළුවන්. ආපසු කැඳවුවට පස්සේ මැතිවරණය අහෝස් වෙනවා. පාර්ලිමේන්තුවට තව අගෝස්තු දක්වා කාල තියෙන නිසා පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වෙලා රටේ මැදිහත් වීම කරගන්න පුළුවන්කමක් හැදෙනවා. හැබැයි අපි දකිනවා ආණ්ඩුව කැමති නැහැ පාර්ලිමේන්තුව ආපහු සක්‍රිය වෙනවට. ආණ්ඩුව මැදිහත් වෙලා ඡන්දය කල් තියෙන වෙනුවට ඒගොල්ලෝ ඉඩහැරලා ඉන්නවා. මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බොත් ඒක ඉඩහැරලා ඉන්නවා. මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බට පස්සේ වෙන දේ තමයි ඡන්දේ කල් යනවා. හැබැයි පාර්ලිමේන්තුව කැඳ වෙන්නේ නැහැ. ඡන්දේ කල් යන තාක් දුරට අපේ රටේ පාර්ලිමේන්තුවක් නැතුව තනියෙන් වැඩ කරන් යන මේගොල්ලන්ට අවස්ථාව වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අනුරාධපුර මරදන් කඩවල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයන් 13 දෙනෙක් කැකිරාව පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිදානයකින් ගත් බව පවසමින් අලෙවි කිරීමට යාමේදී ව්‍යාජ රත්රන් කිලෝ 11 ග්‍රෑම් 50ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු හම්බන්තොට සූරියවැව මීගහජදුර මාර්ගයේදී ඊයේ පස්වරුවේ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී රුපියල් ලක්ෂ 50කට ආසන්න කේරළ ගංජා කිලෝ 45කට අධික ප්‍රමාණයක් සමග වයස අවුරුදු 30ක කාන්තාවක් කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොල තැමිලිගල කන්ද රක්ෂිතයේ ඊයේ සිට ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර 400කට අධික ප්‍රමාණයකට මෙවන විට හානි සිදුව ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට මෙවන විටත් උත්සාහ කරන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඇදහැලෙන වර්ෂාව සමග ඇතිවන සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ මාරවිට මහවැව ප්‍රදේශයේදී හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට බෝගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද පැයකට ආසන්න කාලයක් බාධා එල්ල වුණා. මේ අතර වර්ෂාව සමග ඇතිවන සුළං තත්ත්වය හේතුවෙන් මාරවිල මහවැව තොඩුවාව මත්තකොටුව යන ප්‍රදේශයන්හි නිවාස 25කට පමණ සහ දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.